උත්සවාකාරයෙන් කිරීමට බලාපොරොත්තු වූයේ විවිධ හේතු මත අපිට උත්සවාකාරයෙන් කිරීමට නොහැකි වීම ප්‍රමාදවී මෙලෙස අපි මාර්ගගතව සම්බන්ධ වීමට ලැබුණු ගැන අපි ඉස්සෙල්ලාම කඩදාසි ප්‍රකාශ කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට සහභාගී වෙන ඔබ සියලු දෙනාටම මේ යම් බාධා මැද්දේ මේ අවස්ථාවට සහභාගී වීම ගැන පළමුවෙන්ම අපිට මහාචාර්ය ලලිත ගුරුවන් මහත්මයා මේ ලොජිස්ටික්ස් අපේ නැගෙනහිර පළාතේ සිංහල මාධ්‍යයේ ප්‍රතිනිධි නිසා සිංහල මාධ්‍යයේ පාසල්වල කොමර්ස් සෙක්ෂන් එකේ මේ ලොජිස්ටික්ස් සිංහලෙන් කියන පොත පිළිබඳව පොත් 11ක් ලබා දීමට අපිට යෝජනා කරලා අපි තාමත්ම සතුටු වුණා. එතකොට අපි හොයලා බලනකොට සිංහල මාධ්‍යයෙන් වාණිජ්‍ය අංශයේ තිබෙන ස්කෝල 39ක් තිබෙන බව අපි දැනගත්තාම ගුණගුවන් මහත්මයා ඇත්තටම මේ පොතේ කතුවරයා වන මහාචාර්ය ලලිත් පෙදිරිසිංහ මහතාට මේ බව පවසා සිටියා. එතුමා ඉතුරු පොත් ටික නොමිලේම අපිට ලබා දීමට සිනෙට් ආයතනය හරහා අපිට ලබා දීමට තීරණය කළා. ඉතින් අපි අපගේ පළාතේම කෘතඥතාවය අපි ඔවුන් දෙපළටම සහ සිනෙට් ආයතනයට ලබා දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අද මේ ආකාරයෙන් මේ අපේ පළාත් සභාවේ ප්‍රොවින්ෂල් ඩිරෙක්ට් අධ්‍යක්ෂකතුමිය අපිත් සමග සහභාගී වී සිටිනවා. සහ අපි දිසාපතිතුමා මඩකලපු දිස්ත්‍රික්කයේ දිසාපතිතුමාත් අපිත් සමග සහභාගී වී සිටිනවා. ඕන් දෙපළට අපි ස්තුතිවන්ත වෙනවා මේ අද education staff අප සමග ඉන්නවා. මඩකලපු දිස්ත්‍රික්කයේ education staff අප සමග ඉන්නවා. අපි ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා අද මේක සාහිත්‍යයේ සඳහා සම්බන්ධ වීම. ඉතින් අපි අද ඔවුන්ට මේ පොත් ලබා දෙනවා. සංකේතාත්මකව මේ පොත් ලබා දෙනවා. ඔබලාට අපි නැවත වතාවක් අපි සියලුම මම හිතන්නේ මේ පොත පාසලට යවන්න ඉස්සෙල්ලා සියලුම වාණිජ්‍ය අංශ ප්‍රධානීන් හමුව මේ අනදී අවස්ථාව වගේ අරගන්න හොඳ නැහැ අපේ දරුවන්ට. මේ මහාචාර්ය ලලිත පෙදිරිසිංහ මහත්මයාගේ දේශනයක් වගේ අනදී අවස්ථාවක් අපි මඟහරින්න යුතු නැහැ. ඒ නිසා අපි නැවත වතාවක් මේ තාක්මත්ම උණයිකමින් ඉල්ලා සිටින අපිට නැවත වතාවක් මේ අවස්ථාව ලබා දෙන්න අද පැමිණ සිටින ඔබ සියලු දෙනාගෙන් අපේ දරුවන් අපි හිතාගෙන ඉන්නේ කොමර්ස් අංශයේ දරුවෙක් සහ ඒ අංශයේ ප්‍රධාන ඒ පාසල් 39ෙම සහභාගී කරනවා කියන එකයි අපි රටේ තත්ත්වය යථා තත්ත්වයට පත් වූ විට මේ අවස්ථාව නැවත ලබා ගන්නවා. ඒවාගේම බලාපොරොත්තු වෙනවා අපිට මේ පොත දෙමළ ට්‍රාන්ස්ලේෂන් එකකින් දෙමළ පාසල් වලට ලබා ගැනීමට නැගෙනහිර පළාතේ 75%ක්ම තියෙන දෙමළ පාසල් දෙමළ භාෂාවේ පාසල් ඉතින් අපිට ලබා දුන්නොත් අපි ඒකට ස්තුතිවන්ත වෙනවා. මහාචාර්ය එදිරිසිංහ මහත්මයාට මේ කටයුතුමා වශයෙන් අපව කැමැති. සුබ සන්ධ්‍යාවක්. මම හිතනවා මාව පැහැදිලිව ඇහෙනවා කියලා. හරි. එහෙමනම් මම අපි යොදාගත්ත විදිහට මේක ගැන අපි මේ පොත සම්බන්ධයෙන් ඇත්තටම දැනුවත් කිරීම තමයි මෙතන සිද්ධ වෙන වැදගත්ම කාර්යය. ඊළඟට සිනෙක් ආයතනය විසින් මේ කාර්ය කිරීම සම්බන්ධව ඒ කියන්නේ මේ පබ්ලිෂර් විදිහට වැඩ කිරීම මොකද එහෙම නැත්නම් මට තනියම මේක එක අතකින් අපුඩි ගහන්න බැරි වගේ වැඩක්. මොකද මේක ලොකු ආයෝජනයක් මේකට කරන්න සිද්ධ වුණා. මොකද මේකේ ඇත්තටම කිව්වොත් එහෙම ඉස්කෝලේ ළමයින්ට නිකන් දෙනවා කියලා මේ
නිකන් සාමාන්‍ය විදියට black and white වලින් පොතක් ගහලා එහෙම කරන්න තිබුණා. නමුත් මෙතන අපිට තිබුණා යම්කිසි ඔබ්ජෙක්ටිව් එකක් අපිට අරමුණක් තිබුණා මේ වගේ පොතක් මුද්‍රණය කිරීමේදී ඇයි අපි ඒක මුද්‍රණය කරන්නේ කියලා. මොකද එකක් පළවෙනි කාරණය තමයි පොතක්ම ඇයි කියන එක. පොතක්ම ඇයි කියන එකට ඇත්තටම තියෙන උත්තරේ තමයි අපි හුඟක් දකිනවා අද වෙනකොට මේ අපේ ළමයි මේ ඩිජිටල් ලෝකේ අතරමං වෙලා හුඟක් වෙලාවට ඉන්නේ. ඒ தත්ත්වය තව තවත් වැඩි වුණා මේ කොවිඩ් සිටුේෂන් එකත් එක්ක. මොකද අපි ඉස්සර අඩු වශයෙන් මේ ළමයි පන්තියට ඇවිල්ලා ඉගෙන ගන්න පැය 3 හරි මේගොල්ලෝ සාමාන්‍ය විදිහට අපිත් එක්ක කතා බහ කරා. අපි තද නීති දාලා තිබුණ පන්තිය ඇතුළට ෆෝන් ගේන්න බෑ, පන්තිය ඇතුළේ ඉන්නකොට අරක කොටන්න බෑ කියලා අපි තද නීති දාලා අනිවාර්යයෙන්ම ළමයා ගුරුවරයාත් එක්ක සම්බන්ධ කිරීම අපි කරා. නමුත් දැන් ආපෞසරයක් අපිට සිද්ධ වුණා සම්පූර්ණයෙන්ම ළමයා අතරමං කරන්න මේ ඔන්ලයින් කියන කතන්දරේට. මොකද එහෙම නැතුව අපිට හිටියා නම් එහෙම අපිට දැන් අවුරුදු 2ක් ගත වෙලා දිනවා අපි ඒ විදියට ගිහිල්ලා. නමුත් අපි ආයතනයක් විදියට කොවිඩ් හැදිලා ලංකාව ලොක්ඩවුන් කරපු පළවෙනි දවසේ ඉඳලම අපි ඔන්ලයින් වලින් ළමින්ට ඉගෙනුවා. එක දවසක්වත් ළමයෙකුට අපි නැති කරේ නැහැ. ඒගොල්ලන්ගේ අනාගතය මේ. අපි එක දවසක්වත් ළමයෙකුට නැති කරේ නැහැ. අපි හැම දෙයකම සූදානම් වෙලා හිටියා. අපේ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකක් තියෙනවා. ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එක ඉස්සරත් අපි වැඩ කරා. නමුත් අපි පන්තියේ උගන්වන පැය 3 අපි පන්තියේ උගන්වන පැය 3ට අමතරව තමයි LMS එක පාවිච්චි කරේ. එතකොට ලොක්ඩවුන් වීමත් එක්ක අපි ගත්ත තීරණය තමයි සම්පූර්ණ පැය 24ම ළමයාට LMS එක ඉගෙන ගන්න අපි අවශ්‍ය දේවල් සම්පාදනය කරා. ඊට අමතරව අර පැය 3 ලෙක්චර් එක ළමයාත් එක්ක ඔන්ලයින් අපි සම්බන්ධ වුණා. අපි ඒ වගේ අපි ඊළඟ දවසේ ඉඳලම අපි ඒක පටන් ගත්තා. මොකද අපිට අවශ්‍ය වුණේ මේ ළමයින්ගේ එක දවසක්වත් නැති කරන්නේ නැතුව සම්පූර්ණයෙන් ඒ කාර්යය කරන්න අපි ඒක කරා. අපි ළමයින්ට ඔන්ලයින් විභාග තිබ්බා. ළමයි ග්‍රැජුවේට් කරා අවුරුදු 4න් කොන්වොකේෂන් තිබ්බා. හැම දෙයක්ම කරා. එක දවසක්වත් අපි ළමයෙකුට නැති කරේ නැහැ. හැබැයි අපි දන්නවා ළමයින්ට මේක නිසා ස්වභාවයෙන් නැති වෙච්ච දෙයක් තියෙනවා. ළමයා අපිත් එක්ක සම්බන්ධ වුන්නේ නැහැ. එතකොට අපි බැලුවා ළමයාට ගුරුවරයා නැත්නම් පොතක් තිබුණොත්. මොකද අපි පොත්වල අගේ දන්නවා. සමහර පොත් තියෙනවා අපි 100 පාරකට වැඩිය කියවලා තියෙනවා. මොකද අපිට ඒ දවස්වල තිබිච්ච අඩු පහසුකම් උඩ අපිට තියෙන පොත රස විඳින්න තමයි අපිට උනේ. ඕන තරම් පොත් තිබුණේ නැහැ අපිටත් ඒ කාලේ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරා මේ පොත අපි පොතක් විදිහට ළමයාටත් මේක දෙන්න ඕනේ කියන එක. එහෙම හිතලා තමයි. හැබැයි අපිට ජය ගන්න දෙයක් තියෙනවා. මොකද ලොකු ગેප් එකක් තියෙනවා. ළමයා ඩිජිටල් තිරයට හුරු වෙලා ඉන්න හරිම වෛවර්ණ ලෝකෙක. ඩිජිටල් තෙරෙන් දෙන විදිහට ඒ පාටවල් ටික අපිට පොතකින් දෙන්න හරි අමාරුයි. ලොකු වියදමක් යනවා. නමුත් සිනෙක් ආයතනයෙන් මම ඒකයි හැම වෙලෙම කියන්නේ සිනෙක් ආයතනයෙන් ඒ ආයෝජනය කරා. මොකද මේ පොතක් ඇත්තටම අපි ඔක්ස්ෆර්ඩ් ක්වොලිටි එක කියලා අපි කියන්නේ ඔක්ස්ෆර්ඩ් ක්වොලිටි එකට තමයි මේ පොත අපි මුද්‍රණය කරේ. ගොඩක් වියදම් කරා. මේ එක පොතක් රුපියල් 2500ක් කොස්ට් එක විතරක් වෙනවා. එහෙම කරලා අපි කරේ අපිට එතන අපේ අරමුණක් තිබුණා. අනිත් දේ තමයි ඒ මුදල් පැත්තෙන් ඊට අමතරව මේ පොතේ ඔබලට පේනවා ඇති මේ පොතේ පිට කවරේ ගැන. මේ පොතේ පිට කවරේ සහ ඇතුලේ තියෙන පින්තූර හැම එකම ඇන්දේ පාසල් ශිෂ්‍යාවක්. අපේ සිවිල් වෙත්තසිංහ අපේ අසහාය ඒ පුද්ගලයාගේ ගෝලයෙක් ඇත්තටම අතිදක්ෂ ළමයෙක්. ඒ ළමයා ලව්ව අපි අඳවන්න හේතුව තමයි මේක අපි අර සිරස් අනුකරණයක් මෙතනදී කරන්නේ. පාසල, විශ්වවිද්‍යාලය සහ ආයතන කියන එක. එතකොට අපි මේ විෂය උගන්වන්න පටන් ගත්තේ විශ්වවිද්‍යාල මට්ටමේ. දැනට අවුරුදු 15කට කලින්. ඇත්තටම අපිට කලින් මේක පටන් ගත්තේ මොරටුව විශ්වවිද්‍යාලයට අවුරුදු 2කට කලින්. ඒ නිසා මම මේ පොතට සම්බන්ධ කරගත්ත මොරටුව විශ්වවිද්‍යාලයේ මුලින්ම මේ ලොජිස්ටික්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් කියන ඩිග්‍රී එක පටන් ගත්තේ ප්‍රොෆෙසර් අමල් කුමාරගේ. ප්‍රොෆෙසර් අමල් කුමාරගේවත් මම සම්බන්ධ කරගත්ත මේ වැඩවලදී එයාගේ ගොඩක් ගුරුහරුකම් මම ගත්තා. එහෙම කරලා තමයි අපි මේ පොත හැදුවේ. එතකොට මේ පොතට අර වගේ තියෙනවා යට ගියාවක් තියෙනවා. අපි පින්තූර අඳින එකේ ඉඳලා අපි බැලුවේ ළමයාව කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා මේ පොතට. පොත කියවන්න ආසාවක් ඇති කරගන්නේ කොහොමද? ඊළඟට මතුවෙච්ච ගැටලුව තමයි මේක කරගෙන යද්දී අපිට තේරුණා
අපිට ඉන්ඩස්ට්‍රි එකේ කියන්නේ මේ ට්‍රාන්ස්පෝර්ට් එහෙම නැත්නම් මේ ප්‍රවාහනය කියන එකෙත් යම් යම් අඩුපාඩු තිබුණා. ඒක ගැනත් මම අපේ මහාචාර්ය අමල් කුමාරගෙත් එක්ක කතා කරලා අපිට ඒ අඩුපාඩුත් සම්පූර්ණ කරන්න සිද්ධ වුණා මේ පොතෙන්. මොකද අපිට පිළිගත්ත න්‍යායන් තිබුණ නැහැ මේ ප්‍රවාහනය කියන එකට. අපි මේ පොතෙන් අපි අඳුන්ලා දෙනවා ප්‍රවාහන න්‍යායන් දෙකක් අලුතෙන්. එතකොට ඊට අමතරව අපිට තිබිච්ච ගැටලුව තමයි අපි මේ විෂය උගන්වන්න පටන් ගත්තට විශ්වවිද්‍යාල මට්ටමේ මේකට සිංහල වචනයක් තිබුණේ නැහැ. මේකේ අර්ථය කියවන සිංහල වචනයක් තිබුණේ නැහැ. ඒ නිසා අපි මේ පොතෙන් තමයි අපි ඉස්සෙල්ලාම ඒ සිංහල වචනේ කාර්යෝපාය කියන වචනේ හඳුන්වලා දෙන්නේ. එතකොට ඒ වගේ යටගියාවක් මේ පොතට තියෙනවා. දැන් මම කියන්නම් මේක අපි ඉස්කෝල ළමයින්ට දෙන නිසා ඉස්කෝල ළමයින්ට කොහොමද මේක සම්බන්ධ වෙන්නේ කියලා. 2017 දී අපි ගොඩක් අය අපි මූලික වෙලා මේ විෂයයේ තියෙන වැදගත්කම නිසා අපි මේක 12 13 වසර ව්‍යාපාර අධ්‍යයනයේ විෂය නිර්දේශයට ඇතුළත් කරන්න අපි අමාත්‍යාංශයත් එක්ක කතා කරලා ඒ පියවර අපි ගත නිසා අපිට 2017 දී පුළුවන් වුණා මේ විෂය ඇතුළත් කරන්න ව්‍යාපාර අධ්‍යයනයේ විෂය නිර්දේශය යටතට. එතකොට ඒකත් එක්ක තමයි අපිට මේ සමාජගත කිරීමක් අවශ්‍ය වුණේ. මොකද අපි ඇත්තටම පුද්ගලිකව සිනේකායතනයත් මමත් මේ ගොඩක් ඉස්කෝලවලට ගිහිල්ලා මේ ගුරුවරු පුහුණු කිරීම පුද්ගලික මට්ටමින් අපි කරා. අපි ඉස්කෝලවලට බස් යවලා සිනෙක් එකට ගුරුවරු ගෙන්නගෙන මේ කොමර්ස් කරන ගුරුවරු ගෙන්නගෙන අපි ඒව ට්‍රේන් කරා. ඉතින් ඒ හුඟක් වෙලාවට ගුරුවරු කියපු දෙයක් තමයි සර් අපිට මේ ඔක්කොම තියෙන්නේ ඉංග්‍රීසි පොත් මේවා කියවලා මේක ළමයෙකුට සිංහලෙන් තේරුම් කරලා දෙන්න තරම් දැනුමක් අපිට නැහැ. මොකද විෂයත් අලුත් ඉංග්‍රීසි දැනුමත් අපේ මදි. ඒ නිසා මේකට සිංහලෙන් පොතක් තිබුණා නම් අපිට හොඳයි කියලා. ඉතින් ඒ අනුව තමයි 2018 මේ පොත ලියන්න පටන් ගත්තේ. එතකොට 2021 තමයි ඇත්තටම පොත ලියලා ඉවර වුණේ. මොකද අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ අර සයන්ටිෆික් පැත්තකුත් ආවා. මොකද අපිට මේකේ අලුතෙන් න්‍යායන් දෙකක් හඳුන්වලා දීමත් කෙරුණා. ඉතින් ඒ වගේ දේවල් නිසා මේක අපි යම්කිසි කාලයක් ගත වුණා. ඉතින් ඒක තමයි මේ පොතේ යථාර්ථය. ඊළඟට මම මේ විෂය ගැන පොඩ්ඩක් කියන්නම්. හුඟක් අය මෙතනදී පොඩි පැටලි සහගත ගතියක් එනවා. මේ ලොජිස්ටික්ස් කියපුවම හැමෝම හිතනවා මේ ලොජිස්ටික්ස් කියන්නේ මේ භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධ දෙයක් විතරයි කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. ඔබලට මේ පොතේ පිටිපස්සේ මහාචාර්ය ජේ.බී. දිසානායක ලොජිස්ටික්ස් ගැන කියලා තියෙන්නේ මොනවද කියලා කියවුවොත් එහෙම නැත්නම් කාර්යෝපාය ගැන කියලා තියෙන්නේ මොනවද කියලා කියවුවොත් හොඳට මේක තේරෙයි. නමුත් මම දැනට සරලව පැහැදිලි කරන්න මේ වචනේ සාමාන්‍ය අර්ථය ගත්තොත් වචනේ අර්ථය පමණ සරලව ගත්තොත් එහෙම යම්කිසි කාර්යයක් අවම සම්පත් ප්‍රමාණයක් වැය කරලා උපරිම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා උපාය මාර්ගිකව කළමනාකරණය කිරීම තමයි ලොජිස්ටික්ස් කියලා කියන්නේ. නමුත් අපේ භාවිතයේ හුඟක් වෙලාවට ලොජිස්ටික්ස් කියපුවම එකපාරට මතක් වෙන්නේ මේ භාණ්ඩ ප්‍රවාහනයක් ගැන. ඒක වෙලා තියෙන්නේ අපි භාණ්ඩ ප්‍රවාහනයට මේ ලොජිස්ටික්ස් කියන එක පාවිච්චි කිරීම. ඒ නිසා තමයි අපි අර වගේ අර්ථයක් සමාජගත වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ලොජිස්ටික්ස් කියලා කියන්නේ ඊට වඩා ගොඩාක් පළල් විෂයක්. ඉතින් අපි මෙතනදී මේ පොතේදීත් ඇත්තටම අපි ඒ අනුව මේ පොතේදීත් අපි කරලා තියෙන්නේ ඒ විෂය අනුබද්ධව දැනට අපි පාවිච්චි කරන කොටසේ යටතේ තමයි අපි විස්තර කරලා තියෙන්නේ. ඒ නිසා තමයි මේක ප්‍රවාහනය සම්බන්ධ කරලා භාණ්ඩ ප්‍රවාහනය සහ මගී ප්‍රවාහනය දෙකම එකට සම්බන්ධ කරලා අපි මේ පොත සංවිධානය කළේ. එතකොට මේක අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ පාසල් ළමයින්ගේ විෂය නිර්දේශයට අදාළව ලිව්වට අපි මේක පාසලෙන් පස්සේ අර සිලස් අනුකරණය යටතේ පාසලේදී ළමයෙක් සස්පෙලට මේ කොමර්ස් සබ්ජෙක්ට් එකෙන් මේක හදාරලා ඊළඟට එයා විශ්වවිද්‍යාලයේ මේකට සම්බන්ධ පාඨමාලාවක් කරොත්, කියන්නේ ඩිග්‍රී එකක් කරොත් ලොජිස්ටික්ස් සම්බන්ධව හෝ සප්ලයි මැනේජ්මන්ට් සැපයුම් දාම කළමනාකරණය ගැන කරොත් එහෙම එයාට පාසලේදී ඉගෙන ගත්ත එකෙන් පස්සේ අර විශ්වවිද්‍යාල මට්ටමේ වැඩි පළල් දැනුමකුත් එයාට දෙන්න අවශ්‍යයි. ඊළඟට අපි හුඟක් වෙලාවට සිනෙක් ආයතනයේ වශයෙන් අපි
රටට දායාද කරන්න හැම වෙලෙම බලාපොරොත්තු වෙන පහුගිය අවුරුදු 31 තුලම අපි කළෙත් අපි සමාජයේ රැකියාවකට අදාළව යම්කිසි පුද්ගලයෙක්ව සූදානම් කරලා එළියට දෙන එක. එතකොට මෙතනදිත් අපිට ඕන වුණා මේ යන පුද්ගලයා ඉන්ඩස්ට්‍රි එකට ගිහිල්ලා රැකියාවකදීත් එයාට මේ පොත ප්‍රයෝජනවත් වෙන විදිහට. ඇත්තට මේ අදහස මට දුන්නේ මගේ සභාපතිතුමා මේ පොත ගැන මම කතා කරද්දී ඔය කීප දෙයක් තමයි මේ ලලිත් ඔක ලියනකොට දැන් ඉන්ඩස්ට්‍රි එකෙත් අපේ ඉන්නවා ලොජිස්ටික්ස් කරන අය. හැබැයි ඒ අයටත් ඉංග්‍රීසි පොතක් කියවලා තේරුම් ගන්න අමාරුයි. අනිත් එක ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ඔක්කොම ඉංග්‍රීසි වචන. ඔයා මේක තනිකර සිංහල වචන දාලා ලිව්වොත් ඒගොල්ලන්ට වැඩකුත් නැහැ මේක. ඒ නිසා මේ දෙක සම්බන්ධ කරන්න ඕනේ. ඉතින් ඒ වැඩේට මට ලොකු කාලයක් ගියා. මොකද දැන් මම අන්තිමට මේකේ එකතු කරලා තියෙනවා ඉන්ඩෙක්ස් එකක් මේ පොත බැලුවොත් තේරෙයි සුචියක්. ඒක තියෙන්නේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකට හදලා තියෙන්නේ. එතකොට ඉන්ඩස්ට්‍රි එකේ පාවිච්චි වෙන වචන ඉන්ඩස්ට්‍රි එකේ කෙනෙකුට ගැන දැනගන්න ඕන නම් එයාට සුචියට ගියාම ඉන්ඩස්ට්‍රි එකේ වචනේ තියෙන උදාහරණයකට කන්ටේනර්ස් ගැන දැනගන්න ඕන නම් 100 අකුරට ගිහිල්ලා කන්ටේනර්ස් වලට ගියාම බහලුම් කියලා තියෙනවා සිංහලෙන්. ඒතකොට ඒ වගේ අපි මේක පාසලේ විශ්වවිද්‍යාලයේ සහ ආයතනික මට්ටම තුනට එකට සංකලනය කිරීමක් තමයි මේ පොතේ කරලා තියෙන්නේ. නමුත් මෙතනදි මතුවෙච්ච ගැටලුවක් තමයි අපේ ළමයි පොත් කියවන්න අකමැතියි කියලා මම කිව්ව එක 100% නිවැරදි හැමෝම දන්නවා ඇති අපේ ළමයිනුත් එහෙමයි. ඉතින් එතකොට මෙච්චර මේ ලොකු පොතක් දුන්නාම කොයි ළමයාද කොයි A level කරන ළමයාද මේක කියවන්නේ. ඉතින් ඒක නිසා තමයි මේ පොතේ මම පතුනට කලින් ඇතුළත් කරලා තියෙනවා වෙනමම පිටුවක්. ඒ පිටුවේ ඇත්තටම තියෙන්නේ උසස් පෙළ විෂය නිර්දේශයේ කොයි ඒකක සහ නිපුණතාවයේ යටතේද මේ පොතේ තියෙන කොටස් තියෙන්නේ කියලා. එතකොට ඒ අය ඒකට අදාළ කොටස මේ පොතේ කියවපුවාම ඇති A level කරන්න. මුළු පොතම කියවන්න ඕනේ නැහැ. ඒකෙත් මම පටුනෙත් මම වෙනම කරා. අපි ඒකයි මේ පොත ගොඩක් වියදමක් ගියේ. මොකද මුළු පොතම අපිට අර ෆුල් කලර් කියලා අපි කියන්නේ පාට 4ෙන්ම මුද්‍රණය කරන්න සිද්ධ වුණා. එතකොට ඒ පොත මම ඒ A level වලට සම්බන්ධ කොටස මම දම් පාටින් තමයි දක්වලා තියෙන්නේ. එතකොට A level කරන ළමයෙකුට මුළු පොතම මේ මෙච්චර ලොකු පොතක් මට කියවන්න තියෙනවා කියලා බරක් ඔලුවට ගන්න ඕනේ නැහැ. එයාට පුළුවන් අර කොටස විතරක් අදාළ කොටස විතරක් කියවන්න. එතකොට ඒ විදිහ පැහැදිලි කිරීමක් මේකේ මුලදිම තියෙනවා. එතකොට ඇත්තටම ළමයෙක් මේ පොත අරන් කියවන්න ඉස්සෙල්ලා මොකද ළමයි පොත් කියවීමට නුහුරු නිසා ඒ හැම දෙයක්ම තියෙනවා. එතකොට මම හුඟක් බලාපොරොත්තු වෙනවා ගුරුවරු හරහා පුස්තකාලයේදී හරි අඩු වශයෙන් මේ පොත ගුරුවරයෙක් හරි අරගෙන ළමයෙකුට මේක පරිහරණය කරන්නේ කොහොමද කියලා දීමත් වැදගත්. මොකද එහෙම හරියට කරොත් මම හිතනවා ළමයි පොත් කියවන්න ආපහුට ගුරු කරගන්න පුළුවන්. මොකද පොතක් තියෙනවා නම් මේ ඔන්ලයින් කාලෙදී ගුරුවරයෙක් ළඟ ඉන්නවා වගේ තමයි. මොකද ඔන්ලයින් තියෙන එක තිරේ තිබුණා ඉවරයි. හැබැයි පොත අපිට ඊට වැඩිය සමීපයි. පොත කියන්නේ ෆිසිකල් එවිඩන්ස් එකක් තියෙනවා මේකේ. අපි ඉගෙන ගත්ත දේ එකපාරක් බලපු දේ ආපහු ගිහිල්ලා බලන්න අපි ගාව තියෙනවා. මොකද අපි ඩිජිටල් අපිට මොලේට යන විදිහයි මේ පොත ෆිසිකලි මොලේට අපේ රැඳෙන විදිහයි අතර වෙනසක් තියෙනවා. අන්න ඒක අපි පොතකින් ගන්න දැනුම රඳවා ගැනීම ඩිජිටල් එකෙන් මම දන්න විදිහට නම් කෙරෙන්නේ නැහැ. ඒ නිසා පොතකින් අපි ගන්න දැනුම ඒකේ පහසුකම් තියෙනවා. අපි control F ගහපුවම අපිට ඕනම අකුරක් ගාවට යන්න ඕනම වචනයක් ගාවට අපි නොදන්න වචනයක් ගාවට ගිය හැකි. හරිම ලේසි. පොතක එහෙම බෑ. ඒ නිසා තමයි මම ඉන්ඩෙක්ස් එකක් දාලා තියෙන්නේ ඒ වැඩේ පහසු කරන්න. ඉතින් ළමයි ඇත්තටම අපේ ශිෂ්‍යෝ දැනගන්න ඕනේ මේ දේවල්. ළමයි දැනගන්න නම් ගුරුවරු දැනගෙන ඉන්න ඕනේ. ඒතර ගුරුවරුන්ටත් මේ දේවල් දැන ගැනීම අවශ්‍යයි. ඒ නිසා මම හිතනවා ගුරුවරු මේවා පොතේ මුල ඉඳලා කියවලා මේ දේවල් අපේ දරුවන්ට පැහැදිලි කරලා දෙයි කියලා. එතකොට අනිත් දේ තමයි මම පළමුවෙන්ම ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට පළවෙනි උත්සවය මේ සම්බන්ධයෙන් මේක සූදානම් කිරීම ගැන. ඒකට සම්පූර්ණ ඒකේ මම හිතන්නේ මහන්සිය සිද්ධ වුණේ අපේ මහාචාර්ය ගුණරුවන්. මේ අන්තිමට පොත් ටිකක් උස්සගෙන ගියා මගේ වැඩකාරයා වගේ මේ කොළඹ ඉඳලා මම ගෙනහිල්ලා දුන්නේ විශ්වවිද්‍යාලයට විතරයි. එතුමා ඒ ටික කරගහගෙන ගිහිල්ලා ඔබතුමියට ගෙනත් දුන්න එකම එකෙන් හිතලා බලන්න කොයිතරම් අපි අපේ ඉදිරි පරපුර වෙනුවෙන් අපි මොනතරම් කැපකිරීමක් අපේ හිතේ තියනවද කියන එක. ඒ නිසා මම ගොඩක් අපේ මහාචාර්ය ගුණරුවන්ට ස්තුතිවන්ත වෙනවා මේ හැම දෙයක්ම සම්පාදනය කිරීම ගැන.
මේක මටත් ලොකු ඇත්තටම අභියෝගයක් ඉස්කෝල 3000කට මේ වගේ පොත් දෙනවා කියන එක ඒක කොහොමද අපි කළමනාකරණය කරන්න කියලා. ඉතින් අපිට එකපාර කරන්න බෑ. අපි අපේ අපි දැන් අජිත් පීරිස් ඒකේ කොටස් වශයෙන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි මූලික කොටස අපි දැනට සංවිධානය කරලා තියෙනවා. අපි දැනටම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලලා තියෙනවා ඉස්කෝල මොනවද කියලා අපිට මේකේ ප්‍රයොරිටි දෙන්න ඕනේ. ඒ අතරේදී තමයි මේ මහාචාර්ය ගුණරුවන් මේ විදිහට සම්පාදනය කරේ. අපි ඒකට පළවෙනි තැන දුන්නා. ඒ නිසා අපි ඉදිරියටත් ඒ වගේ කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මම ගොඩක්ම තව වේලාව ගන්න නැතුව නමුත් මේ විෂය සම්බන්ධයෙන් දැනුවත් කරන්න අවශ්‍ය දේවල් කීපයක් මම කියන්නම්. මේ පොතේ අන්තර්ගතය ගැන අපි කතා කරොත් එහෙම මේ පොත ඇත්තටම අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ උසස් පෙළ විෂය ධාරාවට අදාළව මේකේ කරලා තියෙන්නේ මේ ලොජිස්ටික්ස් එහෙම නැත්නම් කාර්යෝපාය ගැන බොහොම කෙටි හැඳින්වීමක් ළමයාට දෙන එක. ඊට අමතරව ප්‍රවාහනයේදී දැන් ප්‍රවාහනයයි ලොජිස්ටික්ස් කියන දෙක මුගක් වෙලාවට එකට යන්න ඕනේ. අපි විශ්වවිද්‍යාල විෂයක් විදිහට මේක කරන්නේ ලොජිස්ටික්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් කියලා. ඒකම තමයි අපි PhD එකක් කරා වුණත් PhD එකක් යන්නේත් ඒ විදිහටයි. PhD එකේ තියෙන්නේත් transportation planning and logistics management කියලා. එතකොට මේ දෙක එකට යන්නේ. ඒ නිසා තමයි අපි මේ සැරේ මේ පොත ඇත්තටම මේ පොත අපි හඳුන්වා දීමේදී ලොන්ච් කරන දවසේදී ඇත්තටම මේක ලොන්ච් කරේ ලංකාවේ පළවෙනි ජාතික කාර්යෝපාය දිනයේදී. ජාතික කාර්යෝපාය දිනයක් හඳුන්වලා දුන්නේ ලංකාවට අපේ ප්‍රවාහන අමාත්‍යාංශය. මොකද ප්‍රවාහන අමාත්‍යාංශයේ ඉස්සර මීට පෙර ඒ වගේ ලොජිස්ටික්ස් කියන සම්බන්ධයට බැඳීමක් තිබුණ නැහැ. නමුත් දැන් ඒක තේරුම් අරන් තියෙනවා. ඒ වගකීම මේගොල්ලෝ බාර අරගෙන තියෙනවා. ඒ නිසා තමයි කැබිනට් පේපර් එකක් මගින් ඒ දිනය හඳුනගෙන ඒ දිනේදී අපි මේ පොත හඳුන්වා දුන්නේ. ඒක සමාජගත කිරීමට අවශ්‍ය නිසා අපිට රජයේ පැත්තෙන් අපිට තව සහයෝගය ගොඩක් හම්බ වුණා. මේ කොවිඩ් තත්ත්වය නිසා අපිට ඒක අපි හිතපු විදිහ උත්සවාකාරයෙන් අපි කරේ නැහැ. නමුත් අපි ඒක අර සංකේතාත්මකව අපි ප්‍රවාහන අමාත්‍යාංශයේ ඇතුළේදී අපි ඒ විදිහට කරා. එදා අපි මේ සම්බන්ධයෙන් ලංකාවේ පළවෙනි සැරේට මුද්‍රයක් මේ ගැන අපි ඉෂුව කරා මුද්‍රයක් නිකුත් කරා මේ වෙනුවෙන් මුල් දින කවරයක් අපි අඳුන්ලා දුන්නා. මේ දේවල් අපි කරේ සමාජගත කිරීම මේ විෂයට අවශ්‍යතාවයක් නිසා. ඉතින් මේ පොතේ ඇත්තටම තියෙන පටුනේදී අපි ගොඩක් උත්සාහ කරේ අර උසස් පෙළ විෂය නිර්දේශයට අදාළ කොටස් ටික මේ පටුනේ තියෙනවා. ඊළඟට දෙවෙනි කොටසදී අපි දෙවෙනි පරිච්ඡේදයේ අපි කරේ ප්‍රවාහනය සම්බන්ධයෙන් ගොඩක් මෙතන අරන් තිනවා. මොකද ප්‍රවාහනය සහ ලොජිස්ටික්ස් කියන දෙක එකට යන්න ඕනේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඊළඟට අපි මේකෙදි බැලුවා දැන් මේ ලොජිස්ටික්ස් ඊළඟට ප්‍රවාහනය කියන්නේ කාර්යෝපාය ප්‍රවාහනය මේත් එක්ක සම්බන්ධ වෙන තව තැනක් තමයි ගබඩාකරණය කියන එක. ඒකට ගබඩාකරණයත් ආපුවාම අර අපි කියන්නේ ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් කියලා. ඒ ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් එකත් මෙතෙන්ට සම්බන්ධ වෙනවා. ඒතර මේ ටික ඔක්කොම එකතු වුණාම තමයි ආයතනයක ඕනම ආයතනයක අපි උදාහරණයක් විදිහට අපි නිෂ්පාදන ආයතනයක් ගත්තොත් අපි කියමුකෝ ඇපරල් ඉන්ඩස්ට්‍රි එක කියලා මේ ඇඳුම් මහන ෆැක්ටරි එකක් ගත්තොත් එහෙම ඒ ෆැක්ටරියට රෝ මැටීරියල්ස් අමුද්‍රව්‍ය ගේන්න ඕනේ. එතකොට අමුද්‍රව්‍ය ගෙනාවට පස්සේ ඒ දේවල් නිෂ්පාදනය කරලා නිමි ද්‍රව්‍ය අපි හදනවා. නිමි ද්‍රව්‍ය හැදුවට පස්සේ අමුද්‍රව්‍ය ගෙනාපු වෙලාවේ දෙකේදීම අර ගබඩාකරණය කිරීම අවශ්‍ය වෙනවා. ගබඩාකරණයක් තියෙන හැමතැනකම ඉන්වෙන්ටරි එක මැනේජ් කරන්නත් ඕනේ. එතකොට ඒ ටික කරලා ඊළඟට අවශ්‍යයි මේක අවශ්‍ය පුද්ගලයා ගාවට මේක යවන්න. එතකොට මේ සැපයුම් දාමයේදී අර තැන් වල හැමතැනම සිද්ධ වෙන්නේ ලොජිස්ටික්ස් කියන එක තමයි. ඒ නිසා පළමුව ඇති උනේ ලොජිස්ටික්ස්. මේ ලොජිස්ටික්ස් කියලා කියන්නේ ඇත්තටම මේ ව්‍යාපාරික වචනයක් නෙවෙයි. මේ වචනේ ඇත්තටම මිලිටරි එකකින් හමුදාවෙන් ආපු වචනයක්. මොකද යම්කිසි කාලයකදී අපේ ව්‍යාපාරිකයෝ තේරුම් ගත්තා යුද්ධයක් තියෙන වෙලාවට
හමුදාවකට පුළුවන් නම් යුද්ධේ තියෙන තැනට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන්න එතකොට වෙනත් උපකරණ එහෙම නැත්නම් ඇමිනිෂන්ස් වගේ දේවල් යවන්න එතකොට තුවාල වෙන කට්ටියව ආපහු ගේන්න ඒ වෙනුවට වෙන කට්ටියව යවන්න මැරෙන කට්ටිය ආපහු ගේන්න මේ දේවල් කරන්න පුළුවන් යුද්ධයක් කියන තැනදී කියන්නේ ඒක අන්තිම සාර්ථක මෙහෙයුමක් ඒ නිසා තමයි ව්‍යාපාරික මට්ටමෙනුත් අත්හදා බැලුවේ හමුදාව කොහොමද මේක කරන්නේ කියන එක. ඒ අනුව තමයි මේ වචනේ ලොජිස්ටික්ස් කියන වචනේ ඇත්තටම මේ ව්‍යාපාරික මට්ටමට ආවේ. එතකොට අපි ඒ ආවට පස්සේ මේකේ දැන් ක්‍රමිකව දියුණු වීමක් තියෙනවා. අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ ලොජිස්ටික්ස් කියන දේ සම්පාදනය කරගත්තට පස්සේ අපිට අර සැපයුම් දාමය හැදෙනවා. ඒතර අපි පහුගිය කාලේ කරේ මේ සැපයුම් දාමය. ඊට පස්සේ අපේ ව්‍යාපාරිකයෝ තේරුම් ගත්ත දේ තමයි ඕනම දෙයක් දාමයක් විදිහට තියෙනකොට ප්‍රශ්නයක් තියෙනවා. මොකද කලින් කොටස කෙරුන් නැත්නම් දාමේ ඊට කලින් කොටස කෙරුන් නැති වුනහම ඊළඟ කොටස පරක්කු වෙනවා. දාමයක් විදිහට තියෙනවා. එහෙමනම් අපි මේ දැන් මේ සමාජයේ මේ ග්ලෝබලයිස් වෙලා තියෙන විදිහට මේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව වැඩි වෙලා තියෙන විදිහට මිනිස්සුගේ අවශ්‍යතාව හදිස්සි වෙලා තියෙන විදිහට අපිට දැන් ඉවසන්න බෑනේ. මොනවා හරි දෙයක් අවශ්‍ය වුණොත් ඉක්මනට ඕනේ. ඒ තරම් ක්ෂණික වෙලා තියෙන ලෝකෙ. එතකොට මේ අය බැලුවා මේක නිකන් පොලිමට ඇවිල්ලා බෑ. අපිට ඕන වෙලාවක තියෙන්න ඕන. එහෙමනම් ඒගොල්ලෝ කල්පනා කරා මේක දාමයක් විදියට කරන්න බෑ. මේක එහෙමනම් නෙට්වර්ක් එකක් විදියට කරන්න ඕන. එක වෙලාවට කීප දෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඕන. එක්කෙනෙකුට බැරි නම් තව කෙනෙක්ගෙන් කරගන්න ඕන. අන්න ඒක. ඒතර ඒ නිසා ලෝකේ ඉස්සරහට තියෙන්නේ සප්ලයි නෙට්වර්ක් මැනේජ්මන්ට් කියන එක. එතකොට මෙතනදී මේකේ අවසාන පරිච්ඡේදයේදී උත්සාහ කරන්නේ අන්න ඒ ඉස්සරහට යන්නේ කොහොමද කියන දැනුම මෙතනදී පටන් ගන්නවා. මොකද අපි උත්සාහ කරන්නේ විශ්වවිද්‍යාල මට්ටමේ මේ විෂය ඉගෙන ගන්න ළමයි දැන් තේරුම් ගන්න ඕනේ ඉස්සරහට තියෙන අර අභියෝගේ. එහෙමනම් අපිට මේ බ්ලොක් චේන් වගේ මේ අලුත් දේවල් කරන්න බෑ අර ලොජිස්ටික්ස් මානසිකත්වයෙන් ඉඳලා. එහෙම නැත්නම් සප්ලයි චේන් මානසිකත්වයෙන් ඉඳලා බෑ. අපි එතනින් එහාට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර අන්නේ එහාට හිතන්න පොඩ්ඩක් ඉතුරු කරලා තමයි මේ පොත අන්තිම පරිච්ඡේදයෙන් අපි නතර කරලා තියෙන්නේ. එතකොට අන්න ඒ වගේ දෙයක් මෙතන තියෙන්නේ. පාසලේදී අපි බලාපොරොත්තු වෙනවා පාසලේදී මේ විෂය ඉගෙන ගන්න පටන් ගන්න ළමයා කවදා හරි දවසක විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඒ විෂය ප්‍රගුණ කරලා අනාගතයේ අර අපිට අවශ්‍ය තත්වයට යන්න මානසිකත්වයක් එයා හදාගන්නයි කියලා. අන්න ඒ අර vertical integration කියලා අපි කියන්නේ සිරස් අනුකලනය තමයි අපි මේකෙදි බලාපොරොත්තු වෙන්නේ. එතනදී මම හිතන්නේ ඔබතුමියත් මේ අනිත් හැමදෙනාමත් පිළිගන්නවා ඇති ලංකාවේ අපේ ශිෂ්‍යෙක් තමුන්ගේ අනාගතය ගැන කවුරු වෙන්නද ආස කියලා ඉස්සරහ කොහොම මොකක්ද අපි කියන්නේ? දොස්තර, ඉංජිනේරු, ඇකවුන්ටන්ට්, ලෝයර්. ඔතනින් එහාට ගිය ලෝකයක් අපේ ළමයින්ට තිබුණේ නැහැ. අදටත් නැහැ. නමුත් අපි දන්නවා ඒ වගේ ලෝකයකට අපේ ළමයි හිර වෙච්ච නිසා අද වෙනකොට රැකියාවල මතුවලා තියෙන ප්‍රශ්න අපිට අවශ්‍ය මිනිස්සු පිටරටවල වලින් ගේන්න වෙලා තියෙන තත්ත්වය අන්න ඒ වගේ නිසා අපිට මොකද අපි පුංචි රටක් නිසා අපි ඇත්තටම අපි බලන්න ඕනේ අපේ අය ගොඩක් ඉන්ටෙලිජන්ට් අපේ ළමයි ඒ අය ඉගෙනගෙන වෙන රටවල් වලට ගිහිල්ලා අපිට විදේශ විනිමය අරන් එන්න පුළුවන් වෙන්න ඕන හරිනම් අන්න ඒ මට්ටමට අපි මේක හදන්න ඕනේ. එහෙම හදන්න නම් ලෝකෙට අවශ්‍ය දේවල් තමයි ඒ ළමයි ඉගෙන ගන්නත් ඕනේ එහෙමනම්. අන්න ඒ මානසිකත්වය අපි හදන්න ඕනේ. ඉතින් අපි දැනට ලෝක බැංකුවෙන් අපිට ආධාර දීලා අපි ඒ වගේ ව්‍යාපෘතියකුත් මේ දවස්වල කරගෙන යනවා. ළමයෙකුට විශ්වවිද්‍යාල මට්ටමේදී, කියන්නේ ටර්ෂරි এডুকেෂන් එකේදී ඒගොල්ලෝ යන්න ඕනේ මොන මාවතේද කියන එක කල්පනා කරන එකේ අපේ තියෙන සයිකොලොජිකල් පැරඩයිම් එකක් හැදිච්ච එකක් මේ අපේ පරම්පරාව වලින් ඇවිල්ලා තියෙන. අන්න ඒකේ අපි shift කරන්න අපි හදනවා සයිකොලොජිකල් පැරඩයිම් shift කියලා අපි ව්‍යාපෘතියක් මේ දවස්වල කරනවා. මෙන්න මේ කාරණේ ගැන හිතලා. එතකොට මේ ඔක්කොම එකතු වෙලා තමයි අපි මේ වගේ පොතක් ඇත්තටම අඳුන්වා දුන්නේ.
ඒකට ඔබතුමියගේ සහ ඔබතුමියගේ කාර්යාලයේ අයගේ ලැබිච්ච සහයෝගය අපි ගොඩක් අගය කරනවා. මොකද මේක සමාජගත කිරීම මේක පළමු පියවර. පොත් 39ක් කියලා ඔබතුමිය කිව්වා. පොත් 39න් අපි තව කොච්චර යන්න ඕනේද? ඉස්කෝල 2980 ගණක් තියෙනවා A level තියෙන ඉස්කෝල ලංකාවේ. එතකොට අපිට ගොඩක් දුර යන්න තියෙනවා. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. මොකද ගොඩක් අය අපිට උදව් කරනවා. මේ වෙනකොටත් ගොඩක් අය අපිට පොත් 5කට 10කට එකපාර සල්ලි ගෙවලා ඒගොල්ලෝ කියනවා අපිට අපි කියන්නේ ඉස්කෝල ඔයාලා ඉස්කෝල තෝරගෙන ඕන කැමති එකකට දෙන්න කියලා. අන්න ඒ මට්ටමට අපිට ආධාර කරනවා. ඒ නිසා අපි හිතනවා අපිට මේක ඉස්සරහට මේ වගේ හොඳ ගමනක් යන්න පුළුවන් කියලා. ඉතින් හැම දිනාටම ස්තුති කරමින් සහ අපි මේ ගෙනියන ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න ඔබතුමීගේ සහ අනිත් මේ සියලුම දෙනාගේ සහයෝගය අපිට දිගටම ලැබෙයි කියන විශ්වාසයත් එක්ක විශේෂයෙන්ම අපේ සභාපති කපිතාන් අජිත් පීරිස්ගේ මේ වෙනුවෙන් තිබිච්ච ඔහුගේ දැක්ම අගය කරමින් මම නිහඬ වෙනවා. ඊළඟට මේ පොත හඳුන්වා දුන්නේ මේ පොත පබ්ලිෂ් කරේ සම්පූර්ණ වියදම දැරුවේ සිනෙක් ආයතනය. ඒ වෙනුවෙන් අපේ හිටපු අපේ ඇඩ්මිරාල් හිටපු නාවික හමුදාපතිතුමා අපිත් එක්ක ඉන්නවා අපේ වාසනාවකට. ඒ නිසා එතුමාට මම පොඩ්ඩක් ඉඩ දෙනවා මේ සිනෙක් ආයතනය වෙනුවෙන් මේ ගැන පොඩි හැඳින්වීමක් කරන්න. බොහොම ස්තුතියි. Good afternoon, Honorable Governor, Eastern Province, Mrs. Madam Anuradha Yahampat, other senior officials of the government, Professor Gunaruwan from the University of Colombo, other ladies and gentlemen, and those who are joining on Zoom, and Professor Lalit Veerasinghe. Mama me avastawa karaganawa Sinek ayatane sabhapati sahadipati Kapitan Ajit Piris ha කාර්ය මණ්ඩලය වෙනුවෙන් අපේ උත්සාහංගම ස්තුතිය ගරු ආණ්ඩුකාරතුමාටත් මේකට සහභාගී වෙන සියලු දෙනාටමත් ස්තුතිවන්ත වේ. සිනෙක් ආයතනය දැන් අවුරුදු we are into 32 years of existence in providing the right education to our students, our community, to meet the challenges of the globe and the world and internationally. Not only to survive in Sri Lanka. I say this because we started very modestly with 24 students, officer cadets of the Merchant Marine, to meet the challenges of the profession of a seafarer at the highest level. Internationally competitive, we started to rub shoulders with the Europeans, Americans, and Far Eastern, Australians. They were Europeans. They were pioneering and controlling this trade. Of course, India, Philippines. But when Captain Ajit Piris started his career as a officer cadet in Merchant Marine and completed 20 years at sea and returned, he realized why we can't do it when others can do it. So I'm just giving you that philosophy that we have established our institution
is to train competent personnel to do a job of work which is challenging and could be recognized internationally. You could do and work anywhere. So I'm not talking too much of name, but imagine the fact that the world's largest vessel docked in Colombo last week, 400 meters long. Imagine we straighten a 400-meter track, 30,000 containers on deck, 25 people of different nationalities in the ship, and going in the middle of the ocean, meeting all the changing challenges of the environment, and you name whatever the difficulties. Nearest help will be 6,000 to 7,000 miles away physically, other than on the phone. So to train a captain or an engineer to command and control such a vessel needs a lot of knowledge. So having achieved that, we have diversified to all other fields of education. And we have achieved this position purely because we have instilled confidence in the society and the industry. I must confess, we didn't get any money and we didn't start build buildings and didn't look for children. We produced the right product. The confidence came from the industry and the parents and the children. And we reinvested to come to this level with a 9-acre facility with registering 22,000 students a year, 24 to 22,000. So that is where we have valued our student, our children. And imagine the amount of money these seafarers, they get a lucrative salaries and they remit all that money back home. And also we prevent our students from going abroad. So I just wanted to emphasize the fact that the silent national service that we provide is what we believe in. And when we get this kind of help from a high level of government and academics who understand what our intention. Now into logistics, as I joined this institution 6 years ago, Lalit's logistics faculty was deliberating this fact for many years. When I was handling certain foreign investment to our country, and when he visited this facility, when he said supply chain management, he got very excited. He said, this is exactly what they are lacking in their system. As Lalit very correctly explained, at an economical effort, getting the right item at the right place at the right time in right quantity, it's the efficiency of logistics. And I understand that very well. He's brought in military. And what you have to do is you have to be successful with that supply chain. You must be successful in transportation. I mean, you can't get it at the time that you want and then lose the battle. If it is not there at the right time, you are dead. So where we did this, and imagine that we have gone into such detail to see that this knowledge must go to our students. Because finally, in every walk of profession, this factor prevails.
whatever profession you can be. We realized how important, even in this pandemic, to have the right place, right item at the right place in right quantity and the quality item. Selecting the right one, how this happens. So it is very evident. So I congratulate Professor Lalit Ejarisinghe for his effort, painstaking effort for many years, and for Captain Ajit Peris for understanding the value of it. He understood it 32 years ago, but in this context, he understood. He gave the nod for him to go through this. And we had a lot of challenges. Pandemic was done, and today we have a challenge ourselves. So overcoming that and getting this across to the student. He cited a very important example of getting our children to refer documents, books. That is a habit that's fast getting away, but when you get into, there's a professor in the audience, including Lajit, and you know how important reference research and research work. I think if you go to Google and type logistic higher education in Sri Lanka, Captain Ajit and Lalit must be very proud. SINEC comes on top of the list. These are things which we have given to the society. Like merchant marine, we have given to the society. We have engineers here. We have education and humanities, management, social sciences, and now health science. So Trincomalee, madam, is very close to my heart. I was there 48 hours ago for 4 days. I was in Trincomalee. And Sinhala Mahavidyalaya is close to my heart because in Trincomalee, my wife was teaching at the Sinhala Mahavidyalaya. I have been to many schools in Batticaloa, up to Kuchuveli area, when I was the Eastern Commander and the Deputy Area Commander at 2 different stages. Our own seat of learning is in Trincomalee for naval officers, which is where I am a product of that academy. So Trincomalee and Eastern Province is very, very close to all of us, of course, because of the harbor. And I thank all officials of the Eastern Province, and I request you to take it to the grassroots levels. If this doesn't reach the student in that right context, not just as a book, they should be guided, what Lalit said, to make use of this document. And I hope that this will allow us to improve the standard, because we will not be able to see it. It will not be seen immediately. It will be seen many years down the road. When Captain Ajit Peris started this Maritime Academy in 1990, he wouldn't have imagined that he has produced so many captains down the road, benefiting from that small step he took. So this small step Lalit took, and supported by SINEC as the publisher, and will be seen many years down the road. You will understand, madam, after the conflict was sorted out in 2009, we were the only institution, non-state sector, to establish our branches in the Jaffna and Trincomalee. And you know, we are down the Harbour Road. I was there this Monday.
speaking to a small group of students, 2 from Sinhala Mahavidyalaya, others 2 from St. Mary's, studying because they were staggered for small numbers. So we are very much sensitive to the grassroots levels. We may not be making any money with those 2 branches, but still we are maintaining that and trying our best to get the students and be a service, whilst at the same time earning some money, because we exist on our own earnings. We do not get any facility, or we never got anything for our buildings, a completely privately owned institution. We give scholarships to compensate for students who can't afford to come to our programs. So I seek your assistance to develop our Trincomalee branch. I know you have raised your hand to do that. The youth service, the various other vocational training, we'll be doing a bit of advertising too. So I have taken a little long just to, when I saw the audience, I thought I will convey this. And let's ask Madam explain when they gave the book, if this book can be in English and Tamil, it will add absolute value to it. And we'll have to think of how we do it with the people, assistance, and again making a humble request that to guide through your teachers in the province, so that this goes to the students, so that they get the benefit out of this when they do the program. Thank you for the resilience to go through this program today, in spite of few challenges. And I'm wishing you all the very best. Again, thanking you on behalf of Captain Ajit Piris for taking part in this event and traveling all the way to Batticaloa. That shows your commitment, Madam, and Professor Gunuruan being present. Not only you facilitated the books, you carried them too. That is a hallmark of a good teacher, getting the books to the students. All the very best. Stay safe. Good luck. Our PD, Sis Kulinai, you can speak a few words in Tamil. Dr. Gunuruan would like to say Anukarthuniyani, Radaya Ampat, Anukarthuniyani, Saha, Padakalupuwa, Manisapati, Karunakaran, Mani, Nagadingra Palat, Adhyapana Adhyaksha, Kullanayagam, Matiniyani, Palate Saha Distrike Raje Nidari, Mahatmini, Sinek Ayatane, Bhavati, Captain Ajit Piris, Tumani, Mamdaki, Mabutuma, and Sabacha, Wahini, Notila, Mamitra, Achare, Lalit, Singh, Tumani, Admiral Samar Singh, Tumani, was Yukinatama, Mama Selam, Sutivan, Abioga, Kavastave. भौतिकवमय सह मार्गगतව මේ සාකච්ඡාවට සම්බන්ධ වීම ගැන මම වැඩි වෙලා කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. මට අවශ්‍යතාවය තියෙන්නේ මේ අවස්ථාව පිළිබඳව විශේෂ වශයෙන් කීප දෙනෙකුට මගේ කෘතඥතාවය පළ කරන්න. ඇත්තටම ලලිත් එදිරිසිංහ මගේ මිත්‍රයා මේ පොත ලියපු වෙලාවේ එතුමාගේ තවත් පොතක් එළියට යනවා මම හිතන්නේ අදට ඒකත් බලාගෙනයි මේ ඉන්නේ. එතුමාත් එක්ක සහ සම්බන්ධ වෙලා මේ කටයුතු වලට දායක වෙච්ච බොහෝ පිරිසක් කොළඹ ඉන්නවා.
විශේෂ වශයෙන් මට මතක් වෙනවා ඊට අවුරුදු 5කට 6කට විතර ඉස්සෙල්ලා මේ ලොජිස්ටික්ස් කියන වචනේට සිංහල තාක්ෂණික වචනයක් හොයන්න අපි මහන්සි වෙච්ච ආකාරය. කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සදගෝමි කෝපර හේවත් ප්‍රවාහන අංශයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කටයුතු කරන මමත් අපි එකතු වෙලා CILT වරලත් ප්‍රවාහන සහ ලොජිස්ටික් ආයතනය සමග සම්බන්ධ වෙලා මේ වචනයක් අපි සම්පාදනය කළා. හැබැයි මේ වචනේ ගොඩක් දුර ගියේ නැහැ. මේ වචනේ සම්පාදනය කරලා ඉදිරිපත් කරාට ඒක නිල වශයෙන් පිළිගැනීමට ලක් කරන්න මේ ලලිත් විසිංහ මහත්මයා ඉතා විශාල කාර්යභාරයක් කරා පසුගිය කාලේ. ඒකට මේ වෙනකොට කාර්යෝපාය කියන වචනය ලොජිස්ටික්ස් කියන වචනයට නිල පිළිගැනීමක් ලැබිලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ පාර්ලිමේන්තුවේ රජයේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ මම හිතන්නේ ලලිත් විසිංහ මහත්මයා ලොකු රාජකාරියක් කළා. ඒ අපි වචනේ නිර්මාණය කළාට වචනේ අපි කාබවුට් කළාට ඒක නියම ඒකට අදාළ පිළිගැනීම සහ වටිනාකම ලබා දුන්නේ ලලිත් විසිංහ මහාචාර්යතුමා. ඉතින් මට මේ මුතුමාගේ පොත දැක්කහම මට හිතුණා මම ගුරුවරයෙක් ඒත් එක්කම මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අය අපේ අධ්‍යාපනයට විදක් කරේ මෙරටේ දුක් විඳින අහිංසක ගම්මානවල ඉන්න ඒ දාඩිය හෙලන කුඹුරු වල වැඩ කරන මූදු යන ගස් නගින ඒ අහිංසක ජනතාව තමයි අපේ අධ්‍යාපනයේ පිටිපස්සේ ඉන්නේ. ඉතින් මට හිතුණා මගේ අම්මයි තාත්තයි වෙනුවෙන් මේ දෙන්නමත් මේ දෙන්නගේ මුළු ජීවිත කාලයම කැපකලේ අධ්‍යාපනය වෙනුවෙන් මට පුළුවන් මට්ටමට ලලිත් විසිංහ මහත්මයාගේ පොත් ටික මම දායක කරනවා කියලා දුෂ්කර පළාත්වල තියෙන ඉස්කෝලවල. මොකද සල්ලි තියෙන ඉස්කෝලේකට පොතක් හොයාගන්න එච්චර අමාරු වෙන එකක් නැහැ කියලා අපිට හිතුණා. විශේෂයෙන් උසස් පෙළ හදාරන ළමයින්ට මේ පොතේ වැදගත්කම නිසා මට හිතුණා මේ දුෂ්කර පළාතකට මේක දෙන්න ඕනේ කියලා. මම ලලිත් කතා කරලා කිව්වා ලලිත් මම පොත් 10ක් ගන්නම්. මම මේ පොත් 10 ඉස්කෝල 10කට මම පරිත්‍යාග කරනවා. ලලිත් මට කිව්වා පුනරුවන් මහාචාර්යතුමා පොත් 10ක් ගත්තොත් මම පොතක් නිකන් දෙන්නම්. එතකොට පොත් 11ක් වෙනවා. ඊපස්සේ මම කලේ මොකද්ද? දැන් මට ඉස්කෝල 10ක් තෝරගන්න ඕනි, ඉස්කෝල 11ක් තෝරගන්න ඕනි. කොහොමද මේ මගේ අර අරමුණ තියෙන සිංහල මාධ්‍ය උසස් පෙළ වාණිජ අංශයේ තියෙන දුෂ්කර පළාත්වල තියෙන ඉස්කෝල හොයන්නේ. මම කරේ අපේ ගරු ආණ්ඩුකාරතුමියට කතා කරලා ඇහුවා මේ මෙන්න මෙහෙම මට පොඩි අවශ්‍යතාවයක් තියෙනවා. හැකියාවක් තියනවාද සිංහල මාධ්‍ය උසස් පෙළ වාණිජ අංශයේ තියෙන දුෂ්කර පළාත් දුෂ්කර ඉස්කෝල 11ක් මට හොයලා. එතුමියගේ මැදිහත් වීමෙන් බලනකොට ත්‍රිකුණාමලයේ බඩකලපුවේ සහ අම්පාරේ ඒ පළාත තුල ඉස්කෝල 39ක් තිබුණා. ඉතින් මම ලයිස්තුව ගෙන්නගෙන මෙතන ඉන්නවා සාලූක ප්‍රේමතිලක මහත්මයා. එතුමා තමයි කෝඩිනේටිං සෙක්‍රටරි විදියට ඒ කටයුතු සම්බන්ධීකරණය කළේ. ඉතින් එතුමා මට මේ පොත් 10 සහ 11 වෙනවනේ අර ලලිත් විසිංහ මහත්තයා කියපු පොතත් එක 11ක් වෙනවා. මේ පොත් 11 තෝරගන්න ඉස්කෝල 39ක් කියලා තිබුණා. ඉතින් දැන් එකාතකට මම දැන් ප්‍රශ්නයකට ගියා 39න් කොහොමද මම 11ක් තෝරන්නේ? අනිත් අතට ඉතින් ඒ තෝරගන්න යම් නිර්ණායක පද්ධතියක් හදා ගන්න ඕන නිසා මම ලලිත් විසිංහ මහත්තයාට කතා කළාම ලලිත් කිව්වා නේ ලුණුරුවන් මහත්තයා මම ඉතුරු පොත් 28ම දෙන්නම් අපි ඉස්කෝල 39ටම මේ පොත් ටික දෙන්න කියලා. මම ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙනවා මේ කාර්යයට මේ පරිත්‍යාගයේ කියන මම දුන්නේ පොත් 10යි දැන් ඉතුරු පොත් 29ම ඇත්තටම සිනේ කායතනේ පරිත්‍යාග. ඉතින් මේක ඉතා වටිනා පරිත්‍යාගයක්. අපිට ඕන කරලා තිබුණේ මේ පරිත්‍යාගය අද පාසල් දරුවෝ 39 දෙනෙකුත් ඒ වාණිජ අංශවල ගුරුවරු 39 දෙනෙකුත් ඉදිරියේ මේ කරන්න මේ ආණ්ඩුකාරතුමිය පෞද්ගලිකව ලියුමක් හැදුවා හැම පාසලකටම විදුහල්පතිවරයෙකුට මේ පොතත් එක්ක වෙනම ඒ ලියුම දැන් මේ එන්වලොප් එක දාලා තියෙනවා විදුහල්පතිතුමාගේ නමට ලියලා කරුණා කරලා මේ පොත පුස්තකාලයේ පරිශීලන අංශයටම යොමු කරන්න කියලා යොමු කරලා ඒක ලබා දෙන්න කියලා. ඉතින් පවත්නා තත්ත්වයේ යටතේ අපිට 100%ක් ඒක සාර්ථක කරගන්න බැරි වුණත් මෙතන ඉන්නවා ඒ පළාතේ අධ්‍යාපනයේ භාර නිලධාරී. ඒතර පළාතේ සම්බන්ධීකරණ නිලධාරීන් ඉන්නවා. ඉතින් මෙතුමිය පෞද්ගලිකව මේකට සම්බන්ධ වුණා. එතුමියටත් මම ස්තුතිවන්ත වෙනවා. ලලිත් විසිංහ මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. සිනෙක් ආයතනයටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මේ කර්තව්‍යයට
මේ සහයෝගය ලබා දීම ගැන. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ළමයි මේ පොත පරිශීලනය කරලා ඒ අහිංසක කෙරෝලේ ගම්මානවල ඉන්න ඒ දුවදරුවන් අපි වගේ යම් දවසක විශ්වවිද්‍යාලයක logistics supply chain supply network එතකොට transport වගේ විෂයක ප්‍රවීණව වෙලා ඉන්න කවදාද අපිට දකින්න පුළුවන් වුණොත් ඒක තමයි මේ අපි කියන පියවරේ අපි ඉන්න අපිට සතුටු වෙන්න පුළුවන් හොඳම අවස්ථාව කියලා. ඉතින් සියලු දෙනාට පින් දෙමින් මම මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමින් මේ කාර්යය ඉදිරියේදී මම අනුකාරතුමියගෙන් ආයාචනා කරනවා පුළුවන් නම් මේ ලලිත දිරිසිංහ මහත්මයාගේ විෂයානුගත දේශනාවකට එක්ක පළාතේ සියලුම ඒ අනුගාමී මාර්ගගත බවත් ඉස්කෝලේට සම්බන්ධ කරගෙන ඒ මාර්ග ඉස්කෝලේකට ඔන්ලයින් දීලා හරි ඒ දේශනේ අරගෙන ඉස්කෝල 39 සම්බන්ධ කරගෙන එහෙම කරලා හරි අපි මේ වැඩේ සාර්ථක කරගමු කියලා මම දාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාටම ගොඩක් පිං බොහොම ස්තුතියි මේ වෙලාව අරගෙන අපිත් එක්ක සම්බන්ධ වුණාට. PD Education Mrs. Kullet Nayak speak a few words in Tamil and English. Give some words. Our district secretary from Professor Lalit Mulavardana, other officers. Good evening to all. Our governor is with us, who has highly intention of making some improvement in education developed in the Eastern Province. So she dedicated her time to carry out the education activities. First, I thank you, our governor, madam. In the அவர்களுக்கும் இருக்கின்ற மண்டப மாவட்ட அரசாங்க அதிபர் அவர்களுக்கும் அவர்கள் ஆளுநர் அவர்களின் செயலாளர்கள் உயர் அதிகாரிகள் அனைவருக்கும் அன்பான வணக்கங்கள். உண்மையிலேயே இந்த புத்தக எங்களுடைய மாணவர்களுக்கு வழங்குவதற்கான பெரிய ஒரு சந்தர்ப்பத்தை பெற்று தந்த எங்களுடைய கௌரவ ஆளுநர் அவர்களுக்கு நான் முதலில் நன்றிகளை கூறிக் கொள்கிறேன். உண்மையிலே எங்களுடைய கிழக்கு மாகாணத்தை பொறுத்தளவில் வர்த்தக துறையில் கற்கின்ற மாணவர்களுக்கு நாங்கள் கற்கின்ற விடயங்களில் அதனை விரிவுபடுத்தி கற்பதற்கு போதிய அளவான புத்தகங்கள் இல்லாத போதிலும் இந்த வளங்கள் மேலாண்மை முகாமைத்துவம் பற்றிய இந்த புத்தகத்தை அவர்களுக்கு வழங்கியிருப்பது பெரிய ஒரு வரப்பிரசாதம் என்று நான் நினைக்கின்றேன். இதன் ஊடாக அவர்கள் கூடுதலான அறிவை பெற்றுக்கொள்ளக்கூடிய ஒரு சந்தர்ப்பமாக இருக்கின்றது. இன்று நாளளாவிய ரீதியில் நாங்கள் COVID-19 காரணமாக எங்களுடைய மாணவர்கள் கற்றுக்கொள்வதற்கு சந்தர்ப்பத்தை டாக்டர் லலித் வீரசிங்க அவர்கள் எதிரிசிங்க அவர்கள் எங்களுக்கு பெற்றுத் தந்திருக்கிறார். அந்த வகையில் அவருக்கு நாங்கள் நன்றி பெற்றிருக்கின்றோம். இந்த இடத்தில் நாம் ஒன்றை குறிப்பிட வேண்டும். கிழக்கு மாகாணத்தை பொறுத்தளவில் 2 மீடியம் மாணவர்கள் இருக்கின்றார்கள். தமிழ் மீடியம், சிங்கள மீடியம். எனவே இதை எங்களுடைய சிங்கள மீடிய மாணவர்களுக்கு எங்களுக்கு தந்தது மாத்திரமல்ல, எங்களுடைய தமிழ் மீடிய மாணவர்களும் கற்று பயனடையக்கூடியவாறு இந்த புத்தகத்தை எங்களுக்கு பெற்றுத்தர வேண்டும் என்று இந்த இடத்தில் கேட்டுக்கொள்வதோடு அதற்குரிய வழிவகையிலே என்னுடைய கௌரவ ஆளுநர் அவர்கள் பெற்றுத் தருவார் என்று நான் எதிர்பார்க்கின்றேன். அது மாத்திரமல்ல, அவர்கள் பல்கலைக்கழகங்களில் வர்த்தக துறையை கூடுதலாக விரும்பி கற்பதற்கு ஒரு ஊக்கப்படுத்துகின்ற ஒரு விடயமாகவும் இந்த புத்தக வெளியீடு இருக்கின்றது. எனவே ஒரு நல்ல
செயற்பாடாக இந்த புத்தகத்தை தயாரித்திருக்கின்றனர். நல்ல எண்ணக்கருவாக்கம் செய்து மாணவர்கள் கூடுதலாக தெரிவு செய்து எங்களுடைய நாட்டை பொறுத்தளவில் நாங்கள் பொருளாதார ரீதியான ஒரு உயர்வை பெறுவதற்கு ஒரு காரணமாக இந்த புத்தகம் என்பது என்னுடைய கருத்தாகும். அந்த வகையில் இந்த இடத்தில் என்னிடத்தில் பாராத ஒரு சந்தர்ப்பத்தை பெற்று தந்த எங்களுடைய கௌரவ ஆளுநர் அவர்களுக்கு நன்றி கூறுவதோடு இந்த புத்தகத்தினை எழுதிய டாக்டர் லலித் எதிரிசிங்கா அவர்களுக்கும் ஏனைய சினி மேனேஜ்மெண்ட் ஃபேக்கல்டி உத்தியோகஸ்தர்கள் அனைவருக்கும் அதே போல் எங்களுடைய கௌரவ ஆளுநரின் செயலாளர்கள் ஏனைய முக்கிய அதிகாரிகள் எங்களுடைய மாவட்ட செயலாளர் அனைவருக்கும் இந்த இடத்தில் நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி. සහභාගී සිදු වෙනාට ස්තුතිවන්ත වෙලා කර පිට ඒවල් විශාල පරිච්ඡේදයක් නැගී පරාපත පෞද්ගලික ආයතනයක් වගේ ලබා දී විශේෂයෙන් මේ ස්තුතිවන්ත වෙනවා. Professor, you have done beyond your duties and responsibilities by giving handing over this much of knowledge into the schools that desperately need the support. Sabha මහාචාර්ය පරිදසිරි ගුණවර්ධන මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ දෙමාපියන්ගේ අන්තර්ය අනුස්මරණය වෙනුවෙන් තමයි කලින් පරිත්‍යාගය එතුමාට කරන්න අවශ්‍ය වෙන්නේ. අපි කවුරුවරවා Oh, madam, and for the benefit of those who I know that Admiral Thisara purposely spoke in English for the benefit of those in the office due to the language barrier. I think these language barriers, I think we need to very systematically we need to erode that. This is why it's a very good suggestion you made. To translate this book to Tamil. I think with your support, I think one day we will be able to achieve that task also. And also, it is a kind of thing that, in fact, we wrote it in Sinhala because there are many English books available, but there were no Sinhala book. That is the main purpose of writing it in Sinhala. But while we were doing it, as I told you, now this has brought new theories. Therefore, this should be translated back to English also. So I think we are going on that basis also. Translating it to English, I think we have the capabilities and resources. But translating to Tamil, I think we might need support from the people from your area. So I think one day with the help of Professor Gunaruwan, I think now we have the link, and we have our branch, as Admiral mentioned, we have our branch in Trincomalee, so that we can closely work with you all. And I think that is the message that I have to give. Thank you very much. There is a thank you from GA Batiklo, Mr. Karnavaran. And also, I'm sure he already mentioned that he sees the value of this kind of a book being translated into Tamil. I'm sure we'll be able to find some assistance, financial assistance from Batiklo district to get this printed as well.
Madam Anugala Yambar, Council Director Education, Mr. Pondayam, Professor Unarupan, and Dr. Radit Idris Singh, Chairman Snake Campus, and other key personnel involved in this and other officers. Good evening to you all. This is a very good opportunity to say a few words about this subject and the need of the book. Especially in the Eastern Province, we have 3 campuses, 2 universities and 1 campuses. One is Southeastern University Uluvil, Eastern University Vandaramula, and Ringavelli campus. I think in 3 places we are having the Faculty of Management and Commerce. So, as far as the subject is concerned, logistic management is an emerging subject in the throughout the global trend. Especially in the Eastern Province, 3 places we are having the commerce faculty. So, a lot of students are studying the subject. Not only the Tamil students, even to Sinhala students, but all are conducting through English language. So I think translating to English is foremost important than Tamil. By the way, Tamil is also important, but if you can translate it into English, that is more valuable. It's a very wonderful opportunity for us to get a book like this. I think on behalf of the student population from the Eastern Province as well as from the Medical District, I thank you that officers and the chairman, Snake Campus and the others and the subject expert prepare this book in a good manner. As you said, the book is looks beautiful. Yeah, and printed well, nicely can read it, attractive, everything is there. Subject is also new. I think it's a very wonderful thing. On behalf of students, teachers, and community of educational sectors, I thank you very much. Thank you. Thank you very much.